සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටින්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳවයි. කලින් අප සාකච්ඡා කරපු වැඩසටහන් වලට අපි නැවත අපේ මතකය ආවර්ජනය කරගත්තොත් අපි දුක නම් වූ ආර්ය සත්‍ය ගැන කතා කළා. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන කතා කරන්න පටන් ගත්තා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය භාග්‍යවතුන් වහන්සේ මතක ඇති දේශනා කළා. යායන් තණ්හා පෝනෝ භවිකා. යම් තණ්හාවක් ඇද්ද ඒ තණ්හාවේ ස්වභාවය බුදුරජාණන් දේශන පුනර්භවය ඇති කරන පෝනෝ භවිකා නන්දි රාග සහගතා ආස්වාදයෙන් එලින්නා වූ తත්‍ර తත්‍රාභි නන්දිනී. ඒ තැන සතුටින් පිළිගන්නා වූ ස්වභාවයෙන් යුක්තයි. කුමක්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන්. ඒක තණ්හාව. ඔය ආකාරයට දේශනා කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එතකොට මේ තණ්හාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුනා පිවිස පවතින නම් පිවිස පවතින්නේ. ඒක නැත්තම් ඒ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ කොතනද කියන කරුණ. කොමන තැන්වලද කියන එක දේශනා කරන්නට යෙදුණා. මුලින්ම අපි කතා කළා මේ තණ්හාව පිවිසෙන, තණ්හාව හට ගන්නා වූ තැන් විදිහට තණ්හා පිවිසීම පිණිස උපකාර වන්නා වූ කාරණාවන් විදිහට පළවෙනි එක ආධ්‍යාත්මික ආයතන 6 කියලා. ආධ්‍යාත්මික ආයතන 6 මුල් කර ගනිමින් චිත්තාභ්‍යන්තරය තුල තණ්හාව උපද්දවනවා. ඒතර ආධ්‍යාත්මික ආයතන 6 කියලා අපි මුලින්ම කතා කරේ ඇස, කන, නාසය, දිව, කය, මනස. ඊළඟට බාහිර ආයතන 6 උපකාර වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන කාරණාව. ඊළඟට බුදුරජාණන් දේශනා කළා ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනසේ විඥානය කියන කරුණු මුල් කරගනිමින් මේ තණ්හාව බැස ගන්න පිවිස පවතින උපකාර වෙනවා කියලා ඒ කාරණාව විඥානය. ඒතර සය ආකාරය. ඒතර ඇසත් රූපයත් එකතු වීමෙන් අපි කතා කළා ඒට ඇසේ විඥානයයි කියලා කියන. එතකොට ඇසේ විඥානය කියලා කියන්නේ ඇසයි රූපයටයි. කනේ විඥානය කියන්නේ කරුණු දෙකක එකතුවක්. කනයි ශබ්දයයි එකතු වීමයි. නාසයේ ගඳ සුවඳයි කියලා කියන්නේ නාසයේ විඥානයට. දිව්‍ය විඥානය කිව්වේ දිවයි රසයේ එකතු වී. කයයි පහසයි කියලා කියන්නේ කයේ විඥානයටයි. මනසයි අරමුණයි කියන්නේ මනසේ විඥානයටයි. විඥානය කියනකොට අපි කතා කළා
මතක තියාගන්න ඕනේ කියලා කරුණු දෙකක එකතුව විඥානය කියලා. ඊට පස්සේ විඥානය ඒ ආකාරයෙන් ආයතනය හටගන්න ඊළඟට අපි මේ ආර්ය සත්‍ය විග්‍රහය පැත්තෙන් කතා කරනකොට පටිසමුපාදයේ පැත්තෙන් විඥානයේ නාම රූප හිතවන්නා වූ නාම රූප මුල් කරගෙන විඥානය ඇති වෙනවා කියන එක පංච උපාදානස්කන්ධය මුල් කරගෙන සාකච්ඡා කරන්න යෙදුණා. පංච උපාදානස්කන්ධයේ විඥානය හටගෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කරුණු පහනේ පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒතර පංච උපාදානස්කන්ධයේදී විඥානය හටගන්න උපකාර වන්නේ නාම රූපයි. ඒ නාම රූප වලින් විඥානය හටගන්නා උපකාර ප්‍රත්‍යයෙන් හටගන්නෝ ආකාරය අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඊළඟට අපි සාකච්ඡා කර කරුණු තුනක එකතුවක් ගැන. කරුණු තුනක එකතුවක හේතු වෙනුත් මේ තණ්හාවේ බැස ගැනීමට ඊට පස්සේ තණ්හාවේ හට ගැනීමට මේ කරුණු තුනක එකතුවක් උපකාර වෙනවා. ඒ කරුණු තුනේ එකතුවට අපි එක වචනයක් හැදින්නුවා ස්පර්ශය කියලා. මේ අපි කතා කරන්නේ දැන් මේ කලින් වැඩසටහන් ගැන සාරාංශයේ විදිහට. අද ආරම්භයේට ප්‍රථම. එතකොට ස්පර්ශය හය ආකාරයි. ඇස ස්පර්ශය, කන ස්පර්ශය, නාසි ස්පර්ශය, දිවි ස්පර්ශය, කය ස්පර්ශය, මනස ස්පර්ශය. ඇස ස්පර්ශය කියනකොට අපි කතා කළා කරුණු තුනක එකතුව කියලා. එතකොට ඇස ස්පර්ශයට එහෙනම් කරුණු තුනක් එකතු වෙන්න ඕනේ. එතනදී අපි සාකච්ඡා කළා ඇසයි රූපයයි ඇස විඥානයයි කියන කරුණු තුනේ එකතුව ඇස ස්පර්ශයයි. කනයි ශබ්දයයි කන විඥානයයි කියන කරුණු තුනේ එකතුව කන ස්පර්ශයයි. නාසයයි ගන්ධ සුවඳයි නාසි ස්පර්ශයයි කියන කරුණ නාසි විඥානයයි කියන කරුණ නාසි ස්පර්ශයයි. දිවයි රසයයි දිවි විඥානයයි කියන කරුණ දිවි ස්පර්ශයයි. කයයි පහසයි කය විඥානයයි කියන කරුණ තුනේ එකතුව කය ස්පර්ශයයි. මනසයි අරමුණුයි මනසි විඥානයයි කියන කරුණ තුනේ එකතුව මනසේ ස්පර්ශයයි ලෙස අපි ස්පර්ශ ආයතනය මුල් කරගනිමින් බුදුරජාණන් දේශනා කළ ඇස ස්පර්ශය උපදීන් ස්පර්ශය වනායි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවය ඊට පස්සේ කනේ ස්පර්ශය, නාසි ස්පර්ශය, දිවි ස්පර්ශය, කය ස්පර්ශය, මනස ස්පර්ශය වනාහි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවය දෙකි, මිහිරි ස්වභාවය දෙකි. එතකොට ආන්නේ මිහිරි ප්‍රිය ස්වභාවය ඇති කරනවා වන්නේදී මේ තණ්හාව හට ගන්නව නම් හටගන්නේ ඒ මනස ස්පර්ශය මුල් කරගෙනයි. ඒ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ මනස ස්පර්ශය මුල් කරගෙනයි කියන කරුණ. ඒතරෝයි තමයි අපි පෙර වැඩසටහන සාකච්ඡා කරන්න දුන්නු සුළු සාරාංශයක් විදිහට ගත්තොත්. දීර්ඝව කතා කරන්න යෙදුණා. ඒතර අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ තවත් මේ තණ්හාව. දැන් තණ්හාව කිව්වේ මොකක්ද? දුකේ හට ගැනීම කියන කරුණයි. දුක කිව්වේ කුමක්ද? ඉපදීම, ජරා මරණ, ශෝක පරිදේව, දුක් දුම්න, සුසුම් වෙලීම්, සංක්ෂේප ප්‍රියයන් වෙන්වීම, අප්‍රිය වස්තුන් සමග එකතු වීම, කැමති දේ නොලැබීම, සංක්ෂේපින් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ දුක. එතකොට ඔන්න දුක. එතන මේ සමස්ත දුකේ හට ගැනීම බුදුරජාණන් පෙන්වුවේ කොහොමද? තණ්හාව ඇටියට. එතකොට මේ තණ්හාව කියන කරුණේ විවිධ ආකාර තමයි මේ හටගන්න උපකාර වන්නා බැසගෙන තියෙන තැන්. හටගන්න උපකාර වන්නා වූ ආකාරයෙන් තමයි අද අපි සාකච්ඡා කරන්නේ මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මුල් කරගෙන. ඒතර අර කියපු දුකේ සමුදය කිව්වේ හට ගැනීම කියන එක අපි කතා කළා. දුකේ සමුදය කිව්වේ කුමක්ද? තණ්හාවයි. එතකොට මතකදී පෙර වැඩසටහන් වල මුල් හරිය වැඩසටහන් වල විග්‍රහ කරන්නට යතුන දුක අවබෝධ කළ යුතු පරිඤ්ඤය අවබෝධ කළ යුතු දෙයක්. දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න. එතකොට එහෙනම් මේ දුකේ හටගන්න උපකාර වන්නව මේ හැම කාරණාව තියෙන්නේ කුමක්ද? ප්‍රහාණය කරන්නයි. තණ්හාව තියෙන්නේ එහෙනම් ප්‍රහාණය කරන්නයි. මීළඟ කාරණාව මේ තණ්හාව පිවිස පවතින බැසගෙන පැවතින මේ තණ්හාව හටගන්න උපකාර වන්නව මීළඟ කරුණ. බුදුරජාණන් දේශනා කළා මොන මුලින්ම අපි ගත්තොත් ඇස ඊට පස්සේ ඇසට පේන රූප ඇසේ විඥානය ඇසේ ස්පර්ශය බුදුරජාණන් දේශනා කරනවා කුමක්ද? ඊළඟට චක්කු සම්පස්සජා වේදනා
චක්කු සම්පස්සජා වේදනා කිව්වේ ඇසී ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. ස්පර්ශයට අපි කතා කළා ඇසී. දැන් මේ දේශනා කරන්නේ ඇසී ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙකි. මිහිරි ස්වභාවයෙන් යුතු දෙකි. එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. මේ තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ මේ ඇසේ ස්පර්ශයෙන් උපදින විඳීම් කෙරෙහිය. මේ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ ඇසින් ස්පර්ශයෙන් උපදින විඳීම් කෙරෙහිය. එතකොට ඇසේ ස්පර්ශයෙන් තමයි විඳීම ඇතිවන්නේ. විඳීම කියන කරුණ විඳීම ආකාර 3කට බුදු දේශනාවේ විස්තර කරන භාගතුන් වහන්සේ මූලිකව. ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා ඇසේ ස්පර්ශ සැප දුක් සැප දුක් රහිත. ඒ කියන්නේ ඒකට කියන අදුක්කම සුඛ වේදනා. නැත්නම් මධ්‍යස්ථ වේදනා කියන කරුණ. එතකොට ඇසේ ස්පර්ශයෙන් එහෙනම් උපදිනවා ඒක සැපයක්. ඒ සැප වේදනාව කියන්නේ කොමක්ද? මීරි ස්වභාවයෙන් ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙයක්. ඒ එහෙනම් ඒ ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා වූ සැප වේදනාව උපදිනේ සැප වේදනාව තණ්හාව හට ගන්නව නම් හටගන්නේ ඇසේ ස්පර්ශයෙන් උපදින අන්න ඒ සැප වේදනාව කෙරෙහිය. තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා වූ ඒ සැප වේදනාව කෙරෙහිය. තව විදිහට කිව්වොත් ඒ සැප සහගත ස්පර්ශයෙන් හට ගන්නා වූ විඳීමනේ සැප වේදනාව හටගන්නේ. ඒතර විඳීම ආකාර 3යි. සැප දුක් උපේක්ෂා. සැප දුක් අදුක්කම සුඛ නැත්නම් මධ්‍යස්ථ. සැප දුක් රහිත. එතකොට සැප විඳීම හට ගන්න උපකාර උනේ මොන ස්පර්ශිත ඇසේ ස්පර්ශයෙන් හට ගත්තා වූ සැප සහගත ස්පර්ශයෙන් තමයි යන්නේ සැප විඳීම හටගත්තේ. එහෙනම් දුක් සහගත ස්පර්ශය හටගන්නේ ඇසේ දුක් සහගත ස්පර්ශය හටගන්නේ එහෙනම් මොකෙන්ද? දුක් සහගත විඳීම හට ගන්නව හටගන්නේ මොකෙන්ද? දුක් සහගත ස්පර්ශයෙන්. එතකොට ඇසේ දුක් සහගත ස්පර්ශයෙන් හට ගන්නා වූ විඳීම කෙරෙහි තන්න එහෙනම් දැන් තේරෙනව නේද? දුක කෙරෙහිත් අපේ තණ්හා බැසගෙන තියෙන. දැන් මේකයි මේ කියන්නේ ස්පර්ශය කියන කරුණ අපි විග්‍රහ කරොත් හොඳට. එතකොට එහෙනම් මේ දුක කෙරෙහිත් අපේ ආසාව බැඳිලා තියෙනවා. එතකොට දැන් මේ ධර්මයට නෝක ඇසේ ස්පර්ශයෙන් උපදින විඳීම් වනාහි. ඇසේ ස්පර්ශ විඳීම ආකාර 3යිනේ. සැප ස්පර්ශයෙන් සැප සහගත වේදීම දුක් සහගත ස්පර්ශයෙන් දුක් සහගත වෙන්නේ අදුක්කම සුඛ ස්පර්ශයෙන් අදුක්කම සුඛ වේදනාව. ඒතර සැප සහගත ස්පර්ශය කෙරෙහි තණ්හාව හට ගන්නව නැටගන්නේ ඒ සැප සහගත ස්පර්ශයෙන් හට ගන්නා විඳීම් කෙරෙහි. එහෙනම් තණ්හාව හට ගන්නව නැටගන්නේ දුක් සහගත ස්පර්ශයෙන් හට ගන්නා වූ දුක් විඳීම කෙරෙහි. ඇසේ දුක් සහගත ස්පර්ශයෙන් හට ගන්නා වූ දුක් සහගත විඳීම කෙරෙහි. තණ්හාව හට ගන්නව නම් හටගන්නේ ඇසේ අදුක්කම සුඛ ස්පර්ශයෙන් හට ගන්නා වූ අදුක්කම සුඛ වේදනාව කෙරෙහි. ඔන්න බලන්න අපිට මේ හැම කාරණාවක් කෙරෙහිම තණ්හාව කියන කරුණ තියෙනවා. තණ්හාව කියන්නේ එකකටම තියෙන දෙයක් නෙමෙයි. දැන් තණ්හාව කියපුවම අපිට ගොඩක් වෙලාවට පින්වත් අපිට තේරෙන්නේ රාගය, ආශාව, ලෝභය ඔය පැත්තක් විතරනේ තණ්හාව කියන එක. තණ්හාව කියන එක දුක පැත්තකටත් කතා කරනවා. අදුක්කම සුවයටත් ආශාව තියෙනවා. දැන් සරලව තේරුම් ගන්න ගියත් අපි සරලව ගත්තොත් උදාහරණයක් විදිහට සමහර අය නැද්ද මට සැපත් එපා දුකත් එපා මට මධ්‍යස්ථ වෙන්න තිබ්බනම් ආසයි හොඳයිනි කියලා. එතකොට ඒ කියන්නේ මොකද්ද? සැප දුක් රහිත විඳීමක ඉන්න තමයි ආස කරන්නේ. ඒ හේතු වෙන්නේ අසඤ්ඤ තල ඔස්සේ කියලා දැන් කාම තණ්හාව විතරක් නෙමෙයි අපිට මතක් වෙන්නේ හැම වෙලෙම කාම තණ්හා පැත්තක් විතරනේ. භව විභවයේ තණ්හාවක් තියෙනවනේ. එතකොට කාම තණ්හා මුල් කරගෙන යන කාමයේ යයි. කාම ලෝකෙ උපදී. භවය. එතකොට සමහර අය දුකට අකමැති. දුකට අකමැති වීම නිසා ඔහු ආශ කරන ඊළඟට සැපය. දුකට අකමැති වීමෙන් දුකට ගැටීම මුල් කරගෙන සැපයට ආශාව ඇති ඒ හොසේ තණ්හාව ඇති වෙනවා නම් භවයක. ඒ භව තණ්හාවයි. සැප දුක් රහිත වීම ඔස්සේ ඇතිවෙනා වූට සැප දුක් රහිතව වාසය කරන ඉඳ ආශාවක් තියෙනවා. අසඤ්ඤතල ඔස්සේ. ඒ විභවයයි. ඒකයි කාම භව විභව කියලා තණ්හාව තුන් ආකාර. උන කාම භව විභව ඔස්සේ ඇති වෙන හැටි මේ. තර අපි මෙතෙක් වෙනකම් මේ කාම භව විභව විග්‍රහ කරමින් කතා කළේ නේද? අද තමයි අපි පළවෙනිට කතා කරන්න යෙදුනේ.
අපි කලින් දවසේ කිව්වා කාම භව විභව ගැන කතා කරනවා කියලා. ඒතකොට කාමයේ ඔස්සේ. කාමයේ ඔස්සේ නම් සැපයක්. ඒතර කාමයට ඒකාන්ත සැපයක් විතරයි උපකාර කරන්නේ. ඒ ඔස්සේ රාගය. ඒතර ද්වේෂයේ දුක ඔස්සේ ද්වේෂයනේ ගැටීමනේ. පටිඝයනේ. ඒ දුක් සහගත විඳීම තුල බුදුරජාණන් දේශනා කරේ පටිඝය තියෙනවා කියලානේ. සැප සහගත විඳීම තුල තියෙන්නේ කොහොමද? රාගානුසයයි. දුක් සහගත විඳීම තියෙන්නේ පටිඝානුසයයි. අන්න උපේක්ෂා අදුක්කම සුඛය තුල තියෙන්නේ අවිජ්ජානුසයයි. එතකොට කෙනෙක් ඒකයි කල්පනා කරේ මට දුකත් එපා මට සැපත් එපා මට මධ්‍යස්ථුනේ තිබ්බනම් ඇති කියලා. මධ්‍යස්ථ භවටත් ඇලෙන්නේ ඇයි? ඒ අවිද්‍යාව නිසා. ඒ සිතක තියෙන අවිද්‍යාව සහගත ස්වභාවය එක ඒ තුල තියෙන අවිජ්ජානුසය කිවි. සැපේට ඇලුනේ හෝ කාමයේ නිසා. රාගයේ මුල් කරගෙනයි සැපේට ආසා කරේ. ද්වේෂයේ මුල් කරගෙන යන්න එයා ඒ දුකට ගැටුනේ. ගැටීමට මුල් වුණේ ද්වේෂය. ඒ ගැටීමන දේවල් වලට. මධ්‍යස්ථ භාවයකට අන්න ඒකටත් ආස කරේ. ඒකට මධ්‍යස්ථ දේ තුලත් අන්න නැවත උපතක් වෙනස අරන් යාමේ දුකක් ඇතික ජරා මරණ දුක ඇති කරනවා. ඒ තේරෙන්නේ නැත්තේ අය උට අවිද්‍යාව නිසා. ඒකයි ඒ තුල අවිජ්ජා නුසය තියෙන්නේ. සැපේ තුල කාමයේ තුල දුක තියෙන්නේ මේ සැපේ තුල දුක තියෙන්නේ කියලා ඒ තේරුම් නැති රාගයේ මුල්ක. ඒකයි රාග අනුසය කිව්වේ. දුකකට ගැටීමෙන් ඒ තේරුමක් නැහැ එකක දුකට අඬ හිටියොත් ඒ තුලත් නැවත ඇති වෙන්නේ සසර ගමනකයි කියන එක තේරෙන්නේ නැති යන්නේ ගැටීම මුල් කරගෙන පටිඝානුසය කිව්වේ ඒකයි. එතකොට අතනදී යන්නේ රාගයෙන් වැහුණ රාග අනුසයෙන්. මෙතනදී පටිඝය මුල් කරගෙන පටිඝයෙන් සත්‍ය වැහුණා. මෙතනදී යන්නේ මධ්‍යස්ථ බව ඇති කර ගැනීමේ තුලදී ඒකට ආසා කිරීමෙන් අවිජ්ජා මුල් කරගෙන යන්නේ ඒම ඇලුනා. ඒන් වැහුණා. එතකොට බලන්න කාමය භව විභවය සකස් වෙන හැටි. එතකොට භවයකට මුල් වෙන්නේ ගොඩාක් වෙලාවට දුකට අකමැති කෙනා ආය ආස බලන්නකෝ නැවත සැපයක් විඳින්මින් යන්නනේ. ඒ කියන්නේ භවයේ පැවැත්මට වාස. දැන් අපි කිව්වොත් මට මේ දුක එපා. මට හැබැයි ඊළඟ ජීවිතේ දැන් අපි කිව්වොත් ඊළඟට ඔයාලට මහා සැප ඇති මනුස්ස ලෝකෙක උපදින්න මේ විදිහෙන් ඇති වෙන්න આવද භවයේ රාසයනේ. භව තණ්හාව. ඒ භවය තුල තියෙන්නේ මොකද්ද? ඇසක, කන, නාසයේ, දිවේ, කයේ, මනසේ, රූපේ, වේදනාව, සංඥාව, සංස්කාරය තමයි ඒ තුලන්න බැසගෙන තියෙන තණ්හා විදිහට තියෙන්නේ. විඥානික ඇසී, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ විඥානික පැවැත්ම තියෙන්නේ. ඒක එතන තණ්හා පිවිස පවතින්නේ. බැසගෙන තියෙන්නේ කියලා බුදුරජාණන් දේශනා කළේ. කාමයේ තියෙන්නේ ඒ ටිකක්. භවයක තියෙන්නේ ඒ ටිකක්. විභව තියෙන්නේ ඒ විඥානීය ක්‍රියාකාරීත්වය. ඒ ස්පර්ශයන්ගේ වෙනස් වීම ටිකක්. ඊට පස්සේ විඳීමක පැවැත්මක්. ඒ හැම තුලම තියෙන්නේ. ඒ දෙයට වෙනස් වෙන අනුව තමයි යන්න කාමයේ භවයේ විභවයේ වෙනස් වෙන්නේ ඒ කෙනාගේ. හැබැයි පොදු වී තිබුණේ මේ ක්‍රියාවලියක්. ඒතරන්නේ ඒකයි මේකේ තේරුම. එතකොට ඔන්න ඔය විදිහට බුදුරජාණන් දේශනා කරනවා ඇසී ස්පර්ශයෙන් හට ගන්නා විදීම සය ආකාරව මෙතනදී විස්තර වෙනවා. කය ස්පර්ශයෙන් ඊට පස්සේ කන ස්පර්ශයෙන් හට ගන්නා විදීම. ඊට පස්සේ නාසී ස්පර්ශයෙන් හට ගන්නා විදීම. දිවි ස්පර්ශයෙන් හට ගන්නා විදීම. කය ස්පර්ශයෙන් හට ගන්නා විදීම. මනස ස්පර්ශයෙන් හට ගන්නා විදීම වනාහි ලෝකේ පවතින ප්‍රිය ස්වභාවය මීරි ස්වභාවය ඇති කරවන්න උපකාර වන දෙයක්. මේ තණ්හාව හට ගන්නවන හටගන්නේ ඔය ඇසී ස්පර්ශයෙන් හට ගන්නා වූ, කන ස්පර්ශයෙන් හට ගන්නා වූ, නාසී ස්පර්ශයෙන් හට ගන්නා වූ, දිවි ස්පර්ශයෙන් හට ගන්නා වූ, කය ස්පර්ශයෙන් හට ගන්නා වූ, මනස ස්පර්ශයෙන් හට ගන්නා වූ විඳීම් කෙරෙහිය. මේ තණ්හාව පිවිස පවතින නම් පිවිස පවතින්නේ ඔන්න ඔය කියපු ඇසී ස්පර්ශයෙන් හට ගන්නා වූ, ඊට පස්සේ කන ස්පර්ශයෙන් හට ගන්නා වූ, නාසී ස්පර්ශයෙන් හට ගන්නා වූ, දිවි ස්පර්ශයෙන් හට ගන්නා වූ, කාය ස්පර්ශයෙන් හට ගන්නා වූ, මනස ස්පර්ශයෙන් හට ගන්නා වූ ඔය විඳීම් කෙරෙහිය. එතකොට මේ විඳීම් පවත්වන්න අපිට ආසාව ඇති වෙන්නේ ඇයි? ඒ විඳීම් පවත්වන්න අපිට කැමැත්තක් ඇති වෙන්නේ ඇයි? ඒ හේතුව මොකක්ද?
මේ තණ්හාව නිසායි. දැන් මේ ස්වභාවය වටහා ගත්තනේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. මේ පැවැත්ම හේතුඵල ධර්මකින් හටගන්නේ හේතු නැතිවීමෙන් නැති වී යනවා කියලා. ඒ සියලුම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේකින් පස්සේ වප්ප බද්ධිය මහානාම අස්සජි කියන ස්වාමීන් වහන්සේලා ඔක්කොමලා අවබෝධ කරගත්තනේ. ස්පර්ශයක පැවැත්ම මෙතනදී. ඒ අවබෝධය තුලින් ඉඳගත්තට පස්සේනේ බුදුරජාණන් අනාත්ම ලක්ෂණ සූත්‍රය අහන්නේ මේ විඳීම මෙසේ වේවා කියා හෝ මේ විඳීම මෙසේ නොවේවා හෝ කියා පවත්වා ගන්න පුළුවන්ද? නොහිතම් බන්ති. නොහැකියි ස්වාමීනි. එසේනම් ඒ විඳීම යම්පන අනිච්චං දුක්ඛං වාතං ඒ දුකක් හෝ වේ. ඒ බුදුරජාණන් ඊට පස්සේ දේශනා කරන නිට්ටි හෝ වේද අනිත්‍ය හෝ වේද? අනිච්චං පන්ති. යමක් අනිත්‍ය නම් මේ දුකක් හෝ වේද සැපක් හෝ වේද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍යයෙන් දුකක් නම් මේ මාගේ කියා හෝ මාගේ ආත්මය කියව පවත්ත ගන්න අනාත්මයි බෑ ස්වාමීනි. ඒතර මේ ධර්මයේ දේශනා අනාත්ම ලක්ෂණයේ දේශනා කරන එක රහත් උනේ. ඒතර මේ සිද්ධි ධාමයේ මේ ස්වභාවයන් අන්නේ ස්වාමීන් වහන්සේලා සිළු දින වහන්සේලා අවබෝධ කරගෙන සෝවාන් භූමියටපත් වුණා. ඒ සෝවාන් ඒ සම්මාදිට්ඨියටපත් වීම මුල් කරගෙනයි මේ විදිහට සිද්ධි ධාමයේ මුල් වෙනවා කියන ඥානය තුල සිටමින් හිටපු නිසායි එදා අරහත්ත්වයටපත් උනේ. ඒතර අපි තුල තියෙන්නේ මේ මෙහෙම වෙන්න පුළුවන්ද බැරි අපි සැකයක් තියෙනවනේ අපිට. හරිද වැරදිද? ඒකාන්ත නිෂ්ඨාවක් නැහැනේ අපි තුල. නමුත් දැන් බලන්න කාමයේ ඔස්සේ භවය ඊට පස්සේ විභවය ඔස්සේ සකස් වෙන හැටි මේ ස්පර්ශය මුල් කරගෙන. ඒතර ස්පර්ශය මුල් වීම ඒකයි බුදුරජාණන් දේශනා කළේ ද්වේතානුපස්සන සූත්‍රයේ සුත්ත නිපාතේ. ස්පර්ශය වනහයි දුක හටගන්න උපකාරන කාරණාව. මේ ස්පර්ශය කියලා කියන්නේ. එතකොට මේ දුක හටගන්නේ ස්පර්ශය මුල් කරගෙනයි කියලා ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඔන්න බලන්න. ඒතර මේ ස්පර්ශය හැම ස්පර්ශයකම තුන් ආකාරයකට විවිධ බෙදි යනවා. ඒ හැම බෙදීමක් කෙරෙහිම තණ්හා බැස ගන්නවා. තණ්හා මුල් වෙනවා. ඒ හේතුවෙන් අන්න ඒ විදිහට කාම භව විභව ඔස්සේ සකස් වෙවි යනවා. ස්පර්ශය සය ආකාරෝ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා. ඔන්න ස්පර්ශය ඊළඟට භාග්‍යතුන් දේශනා කරන කුමක්ද? සංඥාව. භාග්‍යතුන් දේශනා කරන රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං. රූප සංඥාව. ඇසි ස්පර්ශයෙන් ගන්න විඳිනවා. විඳින දේ තමයි යන්න හඳුනාගන්නේ. ඇසි ස්පර්ශයෙන් විඳිනව එක්ක සැපයක්. ඒ සැප විඳීමන්න හඳුනා ගන්නවා. ඒ සැප සහගත රූප සංඥාව. ඇසි ස්පර්ශයෙන් විඳිනවන දුකක්. ඒ දුක් සහගත රූප සංඥාව හඳුනා ගන්නවා. රූප සංඥා කිව්ව එක හඳුනා ගන්නවා කිව්ව එකයි. විඳින දේ අපි හඳුනාගන්නේ. ඊට පස්සේ ඇසි ස්පර්ශය මුල් කරගෙන අදුක්කම සුඛය තුල ඒ රූප සංඥාවන් හඳුනා ගන්න. ඒක හඳුනා ගන්නවා. විඳින දේ හඳුනා ගන්නවා. චක්කු සම්පස්සජා වේදනා ලෝකේ ඊට පස්සේ යන්නේ ඒකයි රූප සංඥා ලෝකේ. ඊට සංඥාව සයාකාරු සංඥාව ඊට පස්සේ විස්තර කරනවා. රූප සංඥාව, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව, රස සංඥාව, පොට්ටබ්බ සංඥාව, ධම්ම සංඥාව. ඒ විග්‍රහය, ඒ පරියාය බුදුරජාණන් දේශනා කරන. එතකොට බුදුරජාණන් දේශනා කරන රූප සංඥා ලෝකේ. ඒතරේ රූප සංඥා මුල්ුණේ මොකක්ද? අර ඇසි ස්පර්ශයෙන් හටගත්තා වූ විඳීමයි. ඒ ස්පර්ශය සැපයක් වුණා නම් මෙතනදී හඳුනාගන්නේ මොකද? සැප සහගත රූපයක්. ඒක දුකක් වෙන්නේ. ඒක එයා ඔහු හඳුනාගන්නේ දුක වෙන්නේ. දුක් සැප සහගත ස්පර්ශය මුල් කරගෙන සැප විඳීමක් ඇති වුණාද? ඒ සැප විඳීමෙන් හඳුනා ගන්නා වූ ඒ සංඥාව සැපයක්. ඊට පස්සේ දුක් සහගත ස්පර්ශයෙන් හටගත්තා වූ විඳීමෙන් හඳුනා ගන්නා වූ ඒ රූපය අන්න දුකක්. දුක් සංඥාවක්. ඒ රූප සංඥාවෙන් දුකයි ඇතිවන්නේ. ඊට පස්සේ අදුක්කම සුඛ ස්පර්ශයෙන් හටගන්නවාද චක්කු සම්පස්සජා වේදනාවක්. ඒ විඳින දේ තුලින් හටගන්නේ ඒ රූප සංඥාව අදුක්කම සුඛයි. එහෙමයි වෙන්නේ. සැපසහගත විඳීමෙන් හඳුනා ගන්නා වූ ඒ වේදනාවෙන් කවදාවත් දුක් සහගත සංඥාවක් ඇති වෙන්නේ. ඒ සැපයක්. ඒ ස්පර්ශය එකයි. මුල්ුණේ ස්පර්ශයයි. ඒ විඳීමට සංඥාවට ඊට පස්සේ කතා කරන රූප සංචේතන ඊළඟ මාතුකාවේ තියෙන්නේ.
ඒතර හැම එකකම සැපේ පැත්ත යන්නේ. සැපයෙන් සැපේමයි. දුකෙන් දුකමයි හිතන්නේ. අදුක්කම සුඛයෙන් අදුක්කම සුඛය. සැපේ පැත්තෙන් ගියත් දුක පැත්තෙන් හිත ගැටුණ පැත්තට ගියත් අදුක්කම සුඛයට ගියත් තණ්හාව වැඩ කරනවා. කාමී භවයේ විභවයේ ඔස්සේ සකස් වෙනවා. එච්චරයි වෙන්න තියෙන්නේ. තණ්හාවට අනුව නැවත උපතක් ගන්න යනවා. ආයතින් පුනර්භව නිබ්බති හොති. ආය පුනර්භවයක් කරා හොව යනවා. ඒකයි තණ්හාවේ තුල තියෙන ස්වභාවිකේ පුනර්භවය ඇති කරන. ඒක කාමයට විතරක් මුල් වෙච්ච එක නෙමෙයි පුනර්භවය ඇති කරනවා කියන කරුණ. පෝනෝ භවිකා කියපු කරුණ. කාමයටත් භවයටත් විභවයටත් තුනටම ඇති. පුනර්භවය පෝනෝ භවිකා. කාමයටත් භවයටත් විභවයටත් නන්දි රාග සහගතයිති. කාමයටත් භවයටත් විභවයටත් තත්ත්‍ර විනන්දිනියයි ඇති. ඒකයි මේ විස්තර කරන්නේ. රූප සංඥා චේතනා ලෝක රූප සංඥා ලෝකේ රූප හඳුනා ගැනීම විදින රූපේ හඳුනා ගැනීම ඊට පස්සේ විදින ශබ්දේ හඳුනා ගැනීම ශබ්ද සංඥා චක්කු සම්පස්සජා වේදනාවෙන් ඔන්න ඒ ඇසේ ස්පර්ශයේ මුල් කරගෙන උපදින වේදනාවන්න හඳුනා ගන්නවා. එතකොට ඒක කිව්ව රූප සංඥාව. ඊට පස්සේ කනේ ස්පර්ශයෙන් යම් විදීමක් උපදිනවද අන්න ඒක හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම අන්න ඒක සද්ද සංඥාවයි. එතකොට මේ සද්ද සංඥා ලෝකේ පිය රූපං සාත රූපං. අන්න ඒ ශබ්ද සංඥාවනයි ලෝකේ ප්‍රිය ස්වභාවයේ මීරි ස්වභාවය ඇති කරවන්න පුළුවන් දෙයක්. ඒ තණ්හාව මේ තණ්හාව පිවිස පවතින නම් බැසගෙන පවතින නම් බැසගෙන පවතුනේ මේ අන්නේ කියපු ඒ කියන්නේ කනේ ස්පර්ශයේ උපදින විඳීමෙන් හඳුනාගත්තා වූ ඒ ශබ්ද සංඥාව තුලයි කියන එකයි මේ තණ්හාව තියෙන උපදින නම් උපදින්න උපකාර වුනේ කියන එකයි මේ කියන්නේ. ඒ ශබ්ද සංඥාවර විඳීම තුන් ආකාරයකටයි තියෙන්නේ. සැප දුක් මධ්‍යස්ත. අදුක්කම සුඛ. සැපයත් හඳුනා ගන්නවා. සැප සහගත රූප සංඥාවත් රූපයත් හඳුනා ගන්නවා. ඒක රූප සංඥාව කියන්නේ. දුක් සහගත විඳීමෙන් ඇතිවන්නා වූ රූප සංඥාවත් හඳුනා ගන්නවා. අදුක්කම සුඛයෙන් හඳුනා ගන්න රූප සංඥාවත් හඳුනා ගන්නවා. ඒ වෙනස. ඊට අනුවන්න තණ්හාව විවිධ සැපයෙන් කාමය දුකේ ගැටීම ඔස්සේ යන නැවත භවයකට ආසාවක් වෙනවා. හොඳට බලන්නකො අපි ගැටීමකින් තුලින් අපි සැපයකට නෙමෙයි ඊට පස්සේ ආස කරන්නේ කියලා. ඊට පස්සේ සැපේ ලැබෙනවා කියලා කියනනම් ඕන දෙයක් කරන්න කැමතිනේ. ඇයි අර සැපේ බලාපොරොත්තු වෙන්නේ. සැපේ බලාපොරොත්තු වෙන මිනිස්සුෙකුට කිව්වොත් මේ මිනිහ මරන්න නිරේ ගියත් කමන්නේ ආයෙත් සැප ලැබෙනක මරනවනේ. අයියෝට සැපේ බලාපොරොත්තු භවයට යව සකස් කරවන්න යන්නේ ඒකනේ. ඒ කාම භව විභවය ඔස්සේ යන්නේ. රූප සංඥාව, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව. එතකොට නාසී ස්පර්ශයෙන් උපදින විඳීමක්. ඝාන සම්පස්සජා වේදනා ලෝකේ. ඒතර නාසී ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. සැප දුක් උපේක්ෂ, සැප දුක් අදුක්කම සුඛ. අන්න ඒ සැප දුක් අදුක්කම සුඛේ තමයි හඳුනාගන්නේ. ඒක තමයි යන්නේ ඝාන සංඥාව කියලා කිව්වේ. ගන්ධ සංඥාව කියලා කිව්වේ. ඒ ගන්ධ සංඥාවෙන් එක්ක සැපයක් හඳුනා ගන්න වෙන්න පුළුවන්. ඒ ගන්ධ සංඥාවෙන් එක්ක හඳුනාගන්නේ සමහර විට දුකක් වෙන්න පුළුවන්. ඒ ගහන සංඥාවෙන් හඳුනාගන්නේ සම අදුක්කම සුඛයක්. දැන් සංඥාව කියලා හඳුනා ගන්න තියෙන්නේ භාගතුනාගේ දේශනා කරේ මොකද? ඒකේ හැඩය, වර්ණය, හැඩතල ඒ ටිකනේ. ඒ හැඩය, වර්ණය, පාට ඒ වගේ ඇතිවන්නේ මොකද? එක්ක සැපයක් දුකක් උපේක්ෂාවන්නේ. ඒ සැපේ දුක උපේක්ෂාවන්න විශේෂයෙන් දැනගන්නවා. යන්නේ ඒක විඥානයයි කිව්වා. ඒතර බලන්න මේ එකින් එකකට අපි හිතන් හිටියට මෙහෙම වෙනවා කියලා මේ ඕඩර් එකකට වෙනවා කියලා නෑ. එකින් එකට නැවත සම්බන්ධයි. සංඥාවට විඥානය සම්බන්ධයි, විඥානයට වේදනාව සම්බන්ධයි, වේදනාවට ආය සංඥාව සම්බන්ධයි, සංඥාවට විදීම සම්බන්ධයි, විදීමට ආය විඥානය සම්බන්ධයි. ඔක්කොම එකට තියෙන්නේ. මේ කියලා වෙන් කරන්න බෑ. දැන් මේ කාරණාවම අපි පංච උපාදානස්කන්ධ පැත්තෙන් කතා කළොත් ඒ කියනවනේ රූපයකින් තොරව, විදීමකින් තොරව, සංඥාවකින් තොරව, සංස්කාරයෙන් තොරව විඥානය කියලා දෙයක් පවත්වන්න පුළුවන්ද කියලා බෑ ස්වාමී. ඒ බීජ සූත්‍රයේ තියෙන්නේ අන්න බලන්නකෝ. ඒතර විඥානය කියන පැවැත්මට රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය කියන එක වලක් අයින් කරන්න බෑ. එතකොට සංඥා වේදනාව කියන එක තුලත් විඥානය කියන එකක් අයින් කරවන්න බෑ. විඥානය කියන එක හටගන්න වේදනා සංඥාවත් උපකාර වෙලා තියෙනවා. සංඥාව හටගන්න විඥානය කියන එකක් කලින් උපකාර වෙලා තියෙනවා.
මේක එකින් එකට සම්බන්ධයි කියන්නේ. මොකද දැන් අපි මේ ආර්ය සත්‍ය පැත්තෙන් කතා කරන පංචපාස්කන්ධ පැත්තෙන් කතා කරන්නේ කියොත්. ඒතර ওই විදිහට. පුරන්නේ එකයි. ඒතර ওই විදිහට සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒතර සංඥාව හඳුනා ගැනීම. හඳුනාගන්නේ කොහොමද? විඳින දෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දැන් ඔන්න අද අපි කතා කරේ ඉස්සල්ලාම ස්පර්ශය. ස්පර්ශයේ මුල් කරගෙන විඳීම. කලින් වැඩසටහන ස්පර්ශය. අද කතා කරපු දේවල් නැවත සාරාංශයක් ගත්තොත් එතකොට ස්පර්ශය ගැන කලින් වැඩසටහන කතා කරේ ස්පර්ශය මුල් කරගෙන විඳීම ඇති වෙනවා සය ආකාරව තැන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ. ඒතොරේ විඳීමත් අන්න තුන් ආකාරයට බෙදෙනවා. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම සැප දුක් මධ්‍යස්ථ වශයෙන් අදුක්කම සුඛ වශයෙන්. ඊට පස්සේ කනේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම සැප දුක් අදුක්කම සුඛ වශයෙන්. ඒතොර විදිහට කතා කළා. ඒ විඳින දේ තමයි යන්නේ රූප සංඥාව, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව, රස සංඥාව, පොට්ටබ්බ සංඥාව, ධම්ම සංඥාව කියලා අපි ගන්නේ. හඳුනාගන්නේ කියලා විඳින දේ තමයි යන්නේ හඳුනාගන්නේ කියලා කතා කරා. ඒතොර ඒ ටික තමයි අද අපි කතා කරේ. අන්නේ හඳුනාගත්ත රූප සංඥාවට ඊළඟට මේ කතා කරන්න යන ටික ඔන්න. රූප සංචේතනා ලෝකේ. හඳුනාගත් රූපයට අනුව චේතනා පහළ වීම. ඔන්න. ඒකත් කියන්නේ ඔන්න මොකද්ද? අපි ගත්තොත් මෙහෙම සැපසහගත ස්පර්ශයේ මුල් කර ගනිමින් සැපසහගත විඳීම ඇති වෙනවා. ඒ විදින දේ යන්න හඳුනා ගන්නවා. ඒ හඳුනාගන්නේ මොකද්ද? ඒකිනු සැපයක්. ඒ සැපසහගත විඳීම ඔස්සේ හඳුනාගත්තා වූ සැපසහගත රූප සංඥාවට අනුවන්න චේතනාව ඇති වෙනවා. අන්නේට කිව්වා රූප සංචේතනා කියලා. ඊට පස්සේ සැපසහගත ස්පර්ශයේ මුල් කරගෙනන්න දුක්සහගත විඳීමක් ඇති වුණා. ඒ දුක්සහගත විඳීමන් හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්ත දුක්සහගත විඳීමට අනුවන්න චේතනාව පහළනවා. එය දුක්සහගත රූප සංචේතනාවයි. බලන්නේ සැපයට දුකේට මධ්‍යස්ථේ හැම දෙයකම ඒ අයුරින් චේතනාව හට ගන්නවා. සැපයට වෙනම දුකක් ඇති වුණා වෙනම සංචේතනාවක්. දැන් අපි තුල බලන්නකෝ. සැපයට අපි තුල ඇති වෙන සාමාන්‍යයෙන් අපි ගත්තොත් හිතුවොත් චේතනාව මොකද්ද අපි? ආසාවනේ. අපි ඒකට ඇලියලි යනවනේ. ලෝභයෙන් ඇති වෙනවනේ. දුකේදී අපිට චේතනාව මොකද්ද? ගැටීම ඇති කරන සිතුවිලිම ඇති වෙන්නේ. ගහන්න, මරන්න, කොටන්න. සැපේදී මොකද්ද අපිට ඇති වෙන ඒ රූප සංඥාව ඔස්සේ ඇති වෙන රූප සංචේතන ගන්න මගේ කරගන්න අපේ ලෝභයෙන් යනමල් වෙන්නේ. එතකොට නම් අකුසලයක් ඉපැද්දෙන ලෝභය. ඒක මේ සංචේතනාව කිව්වේ කර්මය කියන්නේ. ඉතින් මේ සංචේතනාව මුල් කරගෙන තමයි ඔවන්න කය වචනේ මුල් කරගන්නේ. ඒ කය වචනේ මුල් කරගෙන අන්නේ යා සතෙක් මරන්නේ, එක්ක හොරකමක් කරන්නේ, එක්ක බොරුවක් කියන්නේ, එක්ක වැරදි කාමස දෙන්නේ. කය වචනේ මුල් කර ගන්නවා කියලා කිව්වේ. ඒතකොට මේ කය වචනේ මුල් කර ගැනීමට ඒකයි ලෝභයත් එක්ක මුල් වෙනවා. කය වචනේ මුල් කර ගැනීමට ද්වේෂයත් මුල් වෙනවා. කය වචනේ මුල් කරගෙන මෝහයත් මුල් වෙනවා කිව්වේ. ඒකයි මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා අකුසල් මුල් කියලා බුදුරජාණන් දේශනා කළේ. අපි හිතන්නේ ද්වේෂය කියන එකට විතරමනේ ද්වේෂයේ මුල් දේශයෙන් කියන එක විතරමනේ දේශය කියන එකම විතරම ඉන්නේ සතෙක් මැරෙන්නේ කියලා නෑනේ. බුදුරන් දේශනේ රාගය මුල් කරගෙන මිනිස් සත්තු මරනවා කිව්වේ ඒකයි. දැන් බලන්න මේ සංචේතනාව අස්සේ හිතනකොට සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවනේ. ලෝභ ද්වේෂ ලෝභය මුල් කරගෙන සත්වයාන්න සත්තු මරනවා. ද්වේෂය මුල් කරගෙන සත්තු මරනවා. මෝහය මුල් කරගෙන සත්තු මරනවා. මේ සංචේතනාවන්ගේ පැවැත්මක්. ඒකේ මේ චේතනාව කර්මයයි කිව්වේ. ඒ චේතනාව කර්මය වෙන්නේ ඒ චේතනාවට අන්න කය වචනේ එක් වෙච්ච ගමන් අන්න වූ කර්මයක් සස් කර ගන්නවා. ඒකයි චේතනාම් බික්කවේ කම්මං වදාමි කායේන වාචාය මනසා කියලා දේශනා. කය වචනේ මුල් වෙන්න ඕනේ. කායේන වාචා. එතන අපි හැමදාම හිතපු හැම වෙලේම අපිට පව් කියලා හිතුවේ. ඒකනේ සමහර කෙනෙක් ගත්ත හිතෙන් සතෙක් මරනවා කියලා හිතින් හිතුවත් ප්‍රාණඝාතී වුණා කියලා. එතකොට ඒක වැරදිනේ. කය වචනේ චේතනාව මුල් වෙනවා. හැබැයි මුල් වීම අන්න ඔහුට වළක්ව ගන්න පුළුවන්. ඒකයි සිත දමනය කරන්න තියෙනවා කිව්වේ. එහෙනම් චේතනාව මුල් වීමෙන්ම පව වුණා නම් එහෙනම් කවදාවත් සසරින් කෙනෙකුට නිදහස් වෙන්න බෑ. නේ පවුම විතරයි කරන්න තියෙන්නේ.
හිතන හිතන හැම වෙලෙම පව්, පිනක් හිතුවොත් හිතන හිතන හැම වෙලෙම පින්. ඒතකොට න දන් දෙන එක ක්‍රියාවෙන් කරන්න ඕන. දන් දුන්නාම ඇතිනේ කියලා හිතපු ගමන් වෙලා තියෙන එහෙම වුණේ නේ. ක්‍රියාවකට යෙදෙන්න ඕනනේ. පව කියන එකත් ඒක ක්‍රියාවකට හරවන්න ඕනනේ. ඒ චේතනාවට අන්න ගැබ්බෙන්න ඕන. මනසෙන් වෙන ටික වෙනවා. මනස තිබුණා, අරමුණාවා, මනසේ අරමුණ එකතු වුණා, මනස විඥානේ හටගත්තා. මනසේ අරමුණ විඥාණයෙන් ඔන්න මනස ස්පර්ශය හටගත්තා. ඒ ටික වෙනවා. ඒ ස්පර්ශයෙන් අන්න ඒ ස්පර්ශය ඊට පස්සේ දුක් සහගත ස්පර්ශය මුල් කරගෙන අන්න එහෙම නැත්නම් ස්පර්ශය මුල් කරගෙන විඳීමක් හටගත්තා. ඒ විඳීම මුල් කරගෙන රූප සංඥාව ඊට පස්සේ මනසේ සංඥාව ධම්ම සංඥාව හටගත්තා. ඒ හඳුනාගත්තව ධම්ම සංඥාරණව දැන් ඊට පස්සේ ධම්ම සංචේතනාව හටගත්තා. ඒ ධම්ම සංචේතනාව තමයි යන්නේ අපි කයි වචනයෙන් හසුරවන්න යන්නේ. ඒ ධම්ම සංචේතනාවන් අපි කයෙන් වචනෙන් හසුරුවෙත් යහපත් පැත්තට නම් අන්න යහපත්. අයහපත් පැත්තට හසුරුව අයහපත්. එතකොට මේ ධම්ම සංචේතනාව ලෝභය මුල් වුණොත් ඒ ලෝභය මුල් වීම කරගෙන අන්න සතෙක් මරණ හොරකම් කරන වැරදි සාමසේවණේ දෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන දෙනවා. ඒ ධම්ම සංචේතන සැපේ මුල් වෙලා න ะ. ඒ ධම්ම සංචේතනාවට අන්න දුක මුස්තර වෙලා නම් ඒ ගැටීම මුල් කරගෙන යන්නේ. එතකොට ගැටීම ලෝභ, ද්වේෂ. ඒ ද්වේෂය මුල් කරගෙන කය වචනේ ක්‍රියා කරන අන්න කර්මය. සතෙක් මරණ හොරකම් කරන වැරදි කාමසේවණේ දෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන කියනවා. මොහේ මුල් වුණා නම් අනේ විදිහට වෙනවා. පිනටත් ඔය වගේමයි. එතකොට ඒ ධම්ම සංචේතනාවට අලෝභය නම් මුල් වුණේ. ඒ ධම්ම සංචේතනාවෙන් අන්න උපකාර කරන්නේ අලෝභය ඇති වෙන පැත්තක් නම්. දැන් භාවනාවක් කරනවා. එතකොට භාවනාව ඔස්සේ වෙන මෛත්‍රිය කරනවා. එතකොට මෛත්‍රී භාවනාව එයා පුරුදු වෙනවා. එතකොට අන්නේගේ කය වචනේ මුල් කරගෙන අන්නේ සතෙක් මරන්න මුල් වෙන්නේ නැහැ, හොරකමක් කරන්න මුල් වෙන්නේ නැහැ. මෛත්‍රිය ඔස්සේනේ මෛත්‍රිය තියෙනවා නම් කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නැහැ. අයියා දන්නවනේ මෙයා මේ අහිංසකව දුක් මාස හම්බ කරගද මේ මනුස්ස පව් කියන එක. වැරදි කාමසුණින් කාටවත් හිංසනයක් කරන්න යන්නේ නැහැ නේ. මෛත්‍රිය තියෙනවා නම්. බොරුවක් කියලා කවුරුත් රවට්ටවන්නේ නැහැ නේ මෛත්‍රිය තියෙනවා නම්. ඊට පස්සේ යා කේලමක් කියන්නේ නැහැ නේ. කේලමක් කියලා අනුන්ට කොටවල අනුන්ට දුකෙහි වට්ටන්න අද වගේ කල්පනා කරන්නේ නැහැ නේ මිනිස්සු. ඒත් කේලම කියන්නේ මෙයා දුක් මේ මනුස්සයා නැති වේවත් දුකෙන් දුකටපත් වේ මේ කේලම කියලා දැන් මේ අහලා මේ මනුස්සයාට මේ දඬුවම දෙනවා. ඊට පස්සේ මේ මනුස්සයා මෙහෙන් යනවා යන්න මට පාඩුවේ ඊට පස්සේ ජොලියෙන් ඉන්න පුළුවන්. ඕකනේ ඇතුලේ තියෙන්නේ. මෛත්‍රිය තියෙනවා නම් එයා එහෙම හිතන්නේ නැහැ නේ. කේලම කියන්නේ නැහැ නේ යන්නේ. එතකොට බලන්න අන්නේ හැම දෙයකම සංචේතන මුල්ල කර්මයේ ක්‍රියාවක් නුනේ නැද්ද? ඒ දැන් වචනේ කිව්වා කේලම කිව්වා. පව. හැබැයි මෛත්‍රී මුල්ලලා නැහැ ඒක වළක්වනවා. කුසලය. අලෝභය මුල්ුනේ. අලෝභය නම් වූ කුසල් මූලය මුල්ුනේ. ඒ අලෝභය නම් වූ කුසල් මූලය මුල් කරගෙන යන්නේ. මොකද උනේ? සත්තු මෙරුවේ නැහැ. අද්වේෂී නම් වූ කුසල් මූලය මුල් කරගෙන අමෝහේ නම් කුසල් මූලය මුල් කරගෙන අන්‍ය සත්තු මෙරුවේ නැහැ. අන්‍ය හොරකම් කළේ නැහැ. අන්‍ය වැරදි කාමසිය දුන්නේ නැහැ. අන්‍ය බොරු කිව්වේ නැහැ. අන්‍ය පරුස වචන කිව්වේ නැහැ. අන්‍ය හිස් වචන කිව්වේ නැහැ. එතකොට ඔහුගේ චේතනාව මුල් කරගෙන හැබැයි දෙයක් රැස් වුණා යහපත්. හැබැයි යතන කර්මය අයහපත්. ඒ අයහපත් විදිහට රැස් වෙනා වූ කර්ම වැඩපිළිවෙලට බුදුරජාණන්සේගේ ඒ සංස්කාර වැඩපිළිවෙලට එක නමක් දේශනා කළා. කුමක්ද? ඒ සංස්කාර වලට තමයි බුදුරජාණන් දේශනා කළේ අපුඤ්ඤාභි සංස්කාරය යනුවේයි. පිනක් මිශ්‍ර නොවිච්ච සංස්කාර අපුඤ්ඤාභිය. එතකොට එතෙන්ට මුල්ුනේ ලෝභය, ද්වේෂය, මෝහය. ඒ සංචේතන මුල් කරගනිමින්. මෙතන සිදුවෙන සැපසහග ඊට පස්සේ යහපත් පත අලෝභ දේශ මුල් කරගනිමින් අන මෛත්‍රිය ආදී ගුණධර්ම පුරුදු කරගනිමින් අන්න යාසයක් රැස් කරගන්නවා කය වචනේ මුල් කරගෙන සංස්කාරයක්. ඒ සිදුවෙන වැඩ පිළිවෙලට බුදුරජාණන්සේ කනමත් දේශනා කළා පුඤ්ඤාභි සංස්කාරයයි. ඊට පස්සේ ධානය ඊට පස්සේ හොඳ තව දියුණු කරගත්ත සිත
මෛත්‍රිය තව දියුණු කරගත්තා. මෛත්‍රී සමාධිය දියුණු කරගෙන අන්න මෛත්‍රී චේතෝ විමුක්තියක් ඇති කරගත්තා. ධානයක් ඇති කරගත්තා. එතකොට ලෝභයෙන් අලෝභයෙන් මුල් කරගනිමින් රාගය යටපත් කරලා අන්න එතන ඊට පස්සේ රාගයෙන් චේතු රාගයෙන් වෙන්වීම නිසා යා චේතු විමුක්තියක් ඇති කරගත්තා. ධානයක් උපද්දව ගත්තා. ඒ සමතේ දියුණු කරගනිමින් අසුබේ වඩමින් අන්නේ සිද්ධ වෙන ඒ සංචේතනා වැඩිපිළිවෙලට එතෙන්ට සංචේතනාව කියන සංඥාව තියෙනවා. විඳීම තියෙනවා. ස්පර්ශය තියෙනවා. ඊට පස්සේ කය වචනේ ක්‍රියාකාරීත්වය තියෙනවා. අන්න මෙතනදී යහපත් පැත්ත නිසා අලෝභය ආදේශය මොහේ තියෙනවා. එතකොට ඒ වෙසින වැඩපිළිවෙලට බුදුරජාණන් දේශනා කළා පුඤ්ඤාභි සංස්කාර ආනෙන්ජාභි සංස්කාරය කියලා. එතකොට ඒකේ සංස්කාර විවිධ විදිහට විග්‍රහ දැන් අපි අහලා තියෙනවනේ ධර්මයේ තුල. ඒ සංස්කාර කියන වචන අන්න ඒකයි. ඒ හැම සංස්කාරයකටම ඒ පුඤ්ඤාභි හෝ අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංස්කාරයකට අන්න සමහර වෙලාවලට සමාධි වඩාගෙන යනකොට කාය සංස්කාර උපකාරයි. වචී සංස්කාර උපකාරයක් තියෙනවා. චිත්ත සංස්කාර උපකාරයක් තියෙනවා. ඒ සංචේතන මේ දැන් මේ සංචේතනාව විවිධ ප්‍රගුණ කරගෙන ඉහළට යනකොට යහපත් පැත්ත මම මේ කල්පනා අයහපත් පැත්තදී කොහොමත් කාය වචී මන චිත්ත සංස්කාර කොහොමත් තියෙනවනේ. දැන් මේ දුරු වෙන පැත්ත ගත්තොත් ප්‍රහාණය ගත්තොත් ඊට පස්සේ සමාධි හොඳට දියුණු කරගෙන යනකොට අන්න වචී සංස්කාරයේ සංසිඳනවා. ඊට හතරවෙනි ධ්‍යානයේ දක්වා දියුණු කර ආනෙන්ජාභි සංස්කාර දැන් මේ දියුණු කරන් යනකොට අන්න වචී ඊට පස්සේ චිත්ත සංස්කාර ඊට පස්සේ මොකද්ද මේ කාය සංස්කාරයේ සංසිඳනවා හතරවෙනි ධ්‍යානයේදී. ආනෙන්ජි තව ඉහළට දියුණු කරගෙන යනකොට ඔන්න අනාගාමී මට්ටමටපත් වෙනකොට අන්න ඒ වෙනකොට ඒ ශ්‍රාවකින් වහන්සේ එතකොට ශ්‍රාවකෙක් අනාගාමී ශ්‍රාවකෙක් අනිරෝධ සමාපත්තියට සම්වදිනවා. අනාගාමීත් රහතන් වහන්සේත්. එතකොට අන්න සංඥා වේදිත නිරෝධය කිව්වේ ඒක චිත්ත සංස්කාරය සංසිඳනවා. එතකොට බලන්න මේ සංස්කාර සංචේතනා කියන එකේ දුර. එතකොට ඒ යන්න තියෙන ඒවා ඔක්කොම වළක්වන්නේ මොකද? මේ තණ්හාව. මෙන්න තැන. මෙයා තමයි දෙන්නේ වැඩේ. තණ්හාව කියන කරුණ. මේ කීපේ වද සමහරට තේරුණා හෝ නැතා හෝ වෙන්න පුළුවන්. මේ විදිහට තමයි වෙන්නේ. නැවත නැවත ඇහුවොත් මේ කීපෙට ගැන නැවත හිමීට සිතුවොත් ඔබට පොළු අදහසක් හෝ ගන්න පුළුවන් වෙයි මේ යහපත් පැත්තත් මේ අයහපත් පැත්තත් මේ සංචේතන උපකාරී කරගනිමින්. මේ සංචේතන උපකාරී කරගනිමින් සිදුවෙන මේ සිටි ධාමයේම තමයි මනෝ සංචේතන ආහාරය කියලා කිව්වේ. ආහාර පැත්තට ගියොත්. ඒතර ඒ නිසා පින්වත්නි මේ කියපු කාරණාවන් පිළිබඳව ඔබ හිතන්න නිමාඩුව. ඒතර අද දවසේ අපි මේ කියපු කාරණාවන් ගත්තොත් එහෙම ස්පර්ශය මුල් කරගනිමින් විඳීම්. විඳීම් මුල් කරගනිමින් විඳින දේ හඳුනා ගන්නවා. හඳුනාගත දේ තනුව තමයි චේතනා පහළවන්නේ. ඒතර ඒ ටික තමයි අපි කතා කළේ මේ. ඒ හැම තැනකම තණ්හාව බැස ගන්නවා, තණ්හාව පිහිටනවා. පිහිටන්න පුළුවන් තැන්, උපකාර වෙන තැන්. එතකොට මේ විඳීම ස්පර්ශය මුල් කරගෙන විඳිනවා සැප දුක් අධ්‍යස්ත. ඒ හඳුනා ගන්නෙත් මොකද්ද? විඳින දේනේ හඳුනා ගන්නවා. රූප සංඥාවෙන් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නා වූ රූප සංඥාවට අනුව අන රූප සංචේතනාවෙන් කාය වචනේ මුල් කරගෙන උ කර්මය සස් කර ගන්නවා. සැපේ හෝ දුක හෝ අදුක්කම සුඛේ මුල් කරගෙන. ওই විදිහට වැඩ සිද්ධි දාමේ වෙන්නේ කියන එක තමයි අපි සල්ලෝ ටිකක් ගැඹුරට විවිධ අයුරින් කතා කළේ. ඒතර ඒ නිසා මෙන්න මේ සිදුවෙන වැඩපිළිවෙල තමයි පින්වත්නි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. මේ අවබෝධය යම් කෙනෙක් ලබා ගත්තොත් මේ විදිහට තමයි තියෙන්නේ කියන එක. අනේ අවබෝධය ලබා ගැනීමේ සත්‍ය ඥාණයට පැමිණුණා යා. සෝවාන්. ඒ සත්‍ය ඥාණය පැමිණීම තුලින් අනේ ශ්‍රාවකින් වහන්සේ මෙන්න මේ තණ්හාවන් ප්‍රහාණය කළොත් අනේ ශ්‍රාවකින් වහන්සේට මේ සසර ගමනින් නිදහස් වීමේ වාසනාව උදා වේ. තණ්හාව ප්‍රහාණය කිරීමෙන්. ඒ තණ්හාව ප්‍රහාණය කිරීම තමයි විවිධ මගඵලයන් කියලා කියන්නේ. ඒ තණ්හාව ඉතිරි නැතුවම ප්‍රහාණය තමයි අනරහත්වය.
ඒ තණ්හාව ප්‍රහාණය කිරීමෙන් සවර විදිහකදී තණ්හාව ප්‍රහාණය කිරීම විවිධ ස්වභාවයන් මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා කියන්නේ. ඒතොට යයි. ඉතින් ඒ නිසා මේ කියපු කාරණාවන් ටික නැවත නැවත අහන්න, නැවත නැවත සිහි කරන්න. එහෙම සිහි කරලා ඔබ අප හැම දිනාට ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. දුක අවබෝධ කරන්න, තණ්හා ප්‍රහාණය කරන්න, නිවන සාක්ෂාත් කිරීම පිණිස මාර්ගයේ ප්‍රගුණ කිරීම පිණිස ඔබ අප හැම දිනාට සීල ශක්තිය ධෛර්ය වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා. සාදු සාදු සාදු. අද දින චරත භික්කවේ චාරිකන් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඉතාලියේ රෝම නගරයේ පදිංචි පින්වත් චන්දිමා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් ප්‍රධාන අරමුණ වන්නේ නොවැම්බර් මාස 12 වන දිනට නම් අද දිනට ජන්මදිනයේ දින චන්දිමා පෙරේරා මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් මීට වසර 19කට පෙර හිටි මිය පරලොව ගිය තම පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් කියන බලාපොරොත්තුවයි. ඉතින් රැස් කරගන්න යෙදුන සීල පින අපි අනුමෝදන් කරමු. පින් කැමති සීල දෙවිවරුන්ට සක්දේව රජුන් ප්‍රධාන තවසවති සීල දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණන සතරවරම් දෙව්මරදරුවන් ප්‍රධාන සීල දෙවිවරුද ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සීල සෙන්පති දෙවිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සීල දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාද මේ පින් බින අධිග්‍රහිතව සිටිනා වූ සීල දෙවිවරුද සුමන සමන් දෙවිනුදුන් උපුල්වන් දෙවිනුදුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින නානා නාමගත් වාසී ප්‍රදේශ භාර පළාත් භාර සීල දෙවියෝද මේ පින් අනුමෝදන සීල දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවස වර්ණ සුභ බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග පඤ්ඤා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් මීට වසර 19කට ඉහදී මිය පරලොව ගිය චන්දිමා පෙරේරා මෑණියන්ගේ තම පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සීල දෙනා නමින්ද මිය පරලෝක සම් ඥාතීන් පින් බලාපොරොත්තුෙන් කෙටි සීල ඥාති වර්ගය සමලෙස මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේ මේ සීලෝම පුණ්‍ය ධර්මයන් නොවැම්බර් මාස 12 වන දිනට දින මද දිනට ජන්මදිනයේ සමරන චරත භික්කවේ චාරිකන් ධර්ම දේශනා මාලාවේ දායකත්වයේ දරූ ඉතාලියේ රෝම නගරයේ පදිංචි පින්වත් චන්දිමා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සිළු දෙනාට විශේෂයෙන්ම එතුමියගේ සුදීවත්ව සිටින තම මෑණියන්ට ඒ වගේම සහෝදරියන්ට දරු මුණුබුරු මිනිමිරියන් ඇතුළු හැම දිනාටද මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසේවා. ඒ හැම දිනා කරන කියන සීල කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සුවසේ ඒ හැම දිනාටම පින් දහම් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්නත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන් වෙත්වා. පින්නත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසේවා. ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ පින ලක්වාසී ලෝවාසී සීලුම පින්න ස්වාමීන් වහන්සේලාට තනගාරිකා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන්ව මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සීල ආරක්ෂාව රැකවරණී සැලසේවා. සුවසේ පිළිවෙතේ දිනද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දිනාගේම දෙමාපිය ගුරුවර නෑදෑ හිත මිතුරු ඇතුළු සෑම දිනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් අපපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ කොරෝනා වෛරසයෙන් රෝගාතුරව සිටින පීඩාවට පත්ව සිටින හැම දිනාටමත් ඔබ අප සීල දිනාටත් මේ පින් අනුමෝදන් වේ. ඔබ අප සීල දිනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව
රැකවරණී සැලසේවා. ඔබ අප සියලු දෙනා කරන කියන සිතන පතන සියලු ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා වෙළඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම දිනාටම තුන්වන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩා වලින් තොරව සුවසේ පින්දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.